समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට වදාළේ සමත විපස්සනා වශයෙන් භාවනාව ප්‍රගුණ කරන්න කියලයි, වඩන්න කියලයි. එතකොට සමත විපස්සනා වශයෙන් භාවනාව සමාධිය ප්‍රගුණ කරනවා නම් ඒ ප්‍රගුණ කළ යුතු ආකාරයේ විවිධත්වයන් භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා. එතකොට මේ විදර්ශනා නුවණ හදාගන්න ශ්‍රාවකයෙකුට මේ ධර්මය පුදුමාකාර උපකාරයක්, අනුග්‍රහයක් කරනවා. මේ ධර්මයේ තුලින් නිවෙන්න කැමැති කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් ඒ නිවෙන්න කැමැති ශ්‍රාවකයාට මේ ධර්මයේ තුලින් සැලසෙන අසීමිත මෙහෙවර ස්වල්ප එකක් නෙමෙයි. විශාල යහපතක් හැදෙනවා. එතකොට අපි ඒ යහපත හදා ගන්නවා නම් ඔබත් මමත් අපි හැම කෙනෙක්ම ඒකාන්ත වශයෙන් සමත වශයෙන්ුත් විපස්සනා වශයෙන්ුත් ආධ්‍යාත්මය දියුණු කරගන්න ඕන. එතකොට ඒකට පළවෙනි පියවර විදිහට අපි කරන්න අවශ්‍ය වෙන්නේ ඒකට අදාළ සුදුසු භාවනාවක් හොයාගන්න එක. මුලින්ම අපි ඒකට අදාළ කර්මස්ථානයක් හොයාගන්න ඕන. දැන් මොකද්ද මේ දැන් සමත වශයෙන්ුත් විපස්සනා වශයෙන්ුත් හිත දියුණු කරගන්න ඕන නම් පළවෙනියෙන් මොකද්ද කරන්න කියලා කෙනෙක් ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. එයා මූලික පියවරේදී කරන්න ඕන දෙයක් තමයි සුදුසු භාවනාවක් හොයාගන්න එක. ඉතින් ඒවාට අදාළ භාවනා ක්‍රම ගැන භාග්‍යවතුන් වහන්සේගේම දේශනාවල මූලික වශයෙන් පියවරෙන් පියවරට වඩන්න ඕන විදිහ ගැන සතිපට්ඨාන සූත්‍රයේ වගේ දේශනාවල දීර්ඝ වශයෙන් පැහැදිලි වෙනවා. දීර්ඝ වශයෙන් පැහැදිලි වෙනවා. ආනාපාන සතිය හරි, ධාතු මනසිකාරය හරි, මෛත්‍රී භාවනාව හරි, මේ විදිහට මොකක් හරි කමක් නැහැ. මුලින්ම කර්මස්ථානයක් හොයාගන්න ඕන. ඊට පස්සේ ඒ විදිහට කර්මස්ථානයක් ඉදිරියට දියුණු කරගෙන යනකොට පින්වත්නි, ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි, ගොඩක් දෙනෙක් විමසන ගැටලුවක් තමයි මේ කොහොමද මේ පළවෙනි ධ්‍යානෙට යන්නේ, දෙවෙනි ධ්‍යානෙට යන්නේ. දැන් ගොඩක් අය අපිට කියනවත් සමහර අය දැන් මෙච්චර කාලයක් භාවනා කරනවා ස්වාමීන් වහන්සේ තවම මේ ධ්‍යානයක් උපදව ගන්න බැරි වුණා, ඒක අපි දන්නේ නැහැ, ඒක කොහොමද කරන්නේ කියලා සමහර අය අහනවා. ඒ වගේම තවත් සමහර අය අහන කාරණයක් තමයි මේ ස්වාමීනි විදර්ශනාව පැත්තට නැඹුරු වෙනවා නම් හොඳට සමතේ වැඩිලා තියෙන්න ඕන කියලා අපිට උගන්වලා තියෙනවා අපේ භාවනා ගුරුවරු, විවිධ ස්වාමින් වහන්සේලා, විවිධ ගිහි භාවනාව ගැන ප්‍රවීණයන්
අපට කියනවා විපස්සනා කරනවා නම් හොඳට සමාධිය දියුණු කරගන්න කියලා. ඉතින් සමාධිය කොයිතරම් සීමාවකින් දියුණු වුණාමද විපස්සනාවට හැරෙන්නේ කියලා අහනවා. ඒකට දැන් ධ්‍යානය කියන එක අත්‍යවශ්‍යමද නැත්නම් ධ්‍යානය නැතුවත් පුළුවන්ද කියලා අහනවා. ධ්‍යානෙ ඕනම කියලා එකක් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් ඒක අසම්පූර්ණ කතාවක්. ධ්‍යානය උවමනාම කියලා එකක් නැහැ. අපි අර නිරන්තරයෙන් කියනවා වගේ උපචාර සමාධි මට්ටමක්වත් ඒ කියන්නේ ධ්‍යානයට කිට්ටු වෙච්ච අවස්ථාවක්වත් තියෙනවා නම් එයාට ඒ වැඩපිළිවෙලේ ඉදිරියට විදර්ශනා පැත්ත කරගන්න පුළුවන්. ඊළඟට තමයි දැන් අපිට තියෙන ගැටලුව තමයි මේ රූපාවචර ධ්‍යානයක් දියුණු කරගන්නේ කොහොමද කියන එක. රූපාවචර ධ්‍යානයකට කොහොමද සමවදින්නේ කියන එක. මොකද මට හම්බ වෙලා තියෙනවා එක දිගට පැය 5-6 භාවනා කරන්න කැමති නෝනලා මහත්තුරු. ඉතින් මේ ඒ අයට එක දිගට භාවනා කරන්නත් පුළුවන්. කොහොමද මේ භාවනාවක් කරන්නේ? භාවනාව තුලින් භාවනා කරන විදිහ නම් අරුබුදයක් නැහැ. මොකද ආනාපාන සතිය තුල විදර්ශනා වැඩෙන විදිහත් බොජ්ජංග වැඩෙන විදිහත් ගැන අපි මීට කලිනුත් දේශනා මම හිතන්නේ 2-3ක් කරලා තියෙනවා. එතකොට ඒවා මේ ප්‍රඥා නාලිකාවෙන් නැවත නැවතත් විකාශනය වෙනවා. ඒ නිසා කවදා හෝ ඔබට එවැනි දේශනාවක උපකාරාර්ථය හම්බ වෙයි. ඒ උපකාරාර්ථය හම්බ වෙන දවසට ඔබට විශාල යහපතකුත් වෙයි. දැන් ධ්‍යානයකට යන්නේ කොහොමද කියලා කෙනෙක් ඇහුවොත් ඉතින් මේක බොහොම ගැඹුරුයි. අපිට බුද්ධ දේශනා ඒ වගේම විවිධ ගුරු ස්වාමීන් වහන්සේලාගේ පොත්පත් දේශනා මේ සියල්ලම අපි හැම කෙනෙකුටම ඇසුරු කරන්න වෙනවා. මේ පිළිබඳ ලියා ගන්නවා නම් එතකොට ගිහි උදවියත් විවිධ ස්වාමීන් වහන්සේලාගේ පොත්පත් ඇසුරු කරනවා. ඒ වගේම කර්මාචාර්යන් වහන්සේලා හැටියට ලංකාවේ ඊටාම සුප්‍රකට වැඩ හිටිය ස්වාමීන් වහන්සේලාගේ පොත්පත් ඇසුරු කරනවා. වර්තමානයේ ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාගේ පොත්පත් දේශනා ඇසුරු කරනවා. මේ හැම එකකින්ම මිනිස්සු හොයනවා කොහොමද ඔය කියන ආධ්‍යාත්මික ප්‍රවේශේ කරා ආධ්‍යාත්මික වැඩපිළිවෙල කරා පිවිසෙන්නේ කියන කාරණය. මේ අතෝ මේ විශේෂයෙන් දේශනාවට මාතෘකාවක් විදියට ධාතු විභංග සූත්‍රයේ මේ අදිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් පැහැදිලි කරන්න කියලා තිනවා. මීට කලින් අපි දේශනාවකදී ඒක පිළිබඳව පැහැදිලි කළා. නමුත් අපි දේශනාව මැදදී හෝ අවසානයේ කාලයේ තිබ්බොත් අපි ඒක පැහැදිලි කරනවා. නමුත් මේ දේශනාව ඊටාම වැදගත් කාරණා කීපයක් නිසා අපි හිතනවා ඒ අතෝ අතිශය සතුටටපත් වෙයි මේ දේශනාව සම්බන්ධව කියලා. පටික සම්පස්සය කියන්නේ අර ගැටෙන ස්වභාවය සහ අදිවචන සම්පස්සය කියන එක පිළිබඳ අපි දේශනාව අවසානයේ පැහැදිලි කරන්නම්. ඒ වගේම මීට කලින් අපි මහා නිදාන සූත්‍රයේ දේශනා කරද්දී අදිවචන සම්පස්සයත් පටික සම්පස්සයත් පිළිබඳ තේරෙන විදියට ඊටාම කෙටි වේලාවක් ඇතුළත පැහැදිලි කරලත් තියෙනවා. මේ දේශනාවටත් අපිට ඒක අනුබද්ධ කරගන්න පුළුවන්. මේ කාලයේ සම්බන්ධ අරුබුදේ තමයි මතුවෙන්නේ. දැන් වැදගත්ම දේ තමයි හොඳට භාවනා කරන අයට මේ ධ්‍යානයකට යන්නේ කොහොමද කියන එක. ධ්‍යානයකට යන්නේ කොහොමද කියන එකට ඇති වෙන ගැටලුව තමයි පින්වත්නි ධ්‍යානයකට යන්න බැරි පළවෙනි ධ්‍යානයට යන්න බැරි හේතුව තමයි ගොඩාක් දෙනෙක් භාවනා කරද්දී ධ්‍යානයක් අදිෂ්ඨාන කරන්න ඕන. මට මේ පමණ වෙලාවක් පළවෙනි ධ්‍යානයෙන් ඉන්න අවකාශය ලැබේවා කියලා මේ ධ්‍යානයකට යන්න කලින් භාවනා කරද්දී අදිෂ්ඨාන කරන්න ඕන. මේ පමණ වෙලාවක් මට රූපාවචර පළවෙනි ධ්‍යානයෙන් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕන. එතකොට බොහෝම හිත නිසංසල වෙලා ඊට පස්සේ බොහොම අභ්‍යන්තරයට කිඳා බැහැපු ස්වභාවයක් ඇති වෙලා හිත තුල බොහොම ශාන්ත බවක් බොහොම ප්‍රණීත භාවයක් ඇති වෙලා එයාගේ හිත පළවෙනි ධ්‍යානයට පත් කරගන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන්න කලින් රූපාවචර පළවෙනි ධ්‍යානයෙන් මට විනාඩි 15ක් ඉන්න ලැබේවා. රූපාවචර පළවෙනි ධ්‍යානයෙන් මට විනාඩි 15ක් විනාඩි 10ක් මේ විදියට තමන් හිතින් භාවනාවට කලින්
අර භාවනාවේ පූර්ව කෘත්‍ය කරලා ඉවර වෙලා අදිෂ්ඨාන කරලා තමයි භාවනාවෙන් වාඩි වෙන්න ඕන. මොකද මේ හිත නිරන්තරයෙන්ම වැඩ කරන්නේ පූර්ව චේතනාවකට අනුව පින්වත්නි. එතකොට පූර්ව චේතනාවකට අනුව නිසා මේ හිත පළවෙනි ධ්‍යානයට පත් කරගන්න ඒ தത്വයට එයාට යොමු වෙන්න අවස්ථාව ලැබෙනවා. හැමෝටම බෑ. දැන් අදිෂ්ඨාන කරගෙන එහෙම භාවනා කළත් සමහරට අවුරුදු 10 15 20 භාවනා කළත් සමහර විට එයාට පළවෙනි ධ්‍යානයට සමවදින්න ඒ විදිහට අදිෂ්ඨාන කළත් බැරි වෙන්න පුළුවන්. දැන් සමහර අයට මේ භාවනාව කරගෙන යනකොට විවිධ නිමිති පෙනෙනවා. විවිධාකාර නිමිති පෙනෙනවා. ඒතර භාවනාව තුළම නිමිති පේනවා. එතකොට දැන් අපි තමු ආනාපාන සති භාවනාව කියලා එක්ක මොකක් හරි කමන්නේ ඔබ කරන භාවනාවක් කියලා හිතන්න. දැන් ආනාපාන සති වඩන පිළිවෙල අයන්නේ ඉඳලා අපි දේශනා කරලා තියෙනවා. හුස්ම පිහිටව ගන්නෙ කොහොමද? ආස්වාස ප්‍රාස්වාසයේ තුල හිත විසිරෙන්න නොදී හිත ප්‍රවේශම් කරන්නේ කොහොමද? ඊට පස්සේ පරිමුඛං සතින් උපට්ඨපේත්වා සති නිමිත්ත පිහිටව ගන්නෙ කොහොමද? ඊට පස්සේ ඔය පටිසම්භිදා මග්ගේ වගේ තැන්වල ආනාපාන සති භාවනාව සම්බන්ධ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේශනා ඇසුරින් මේ ඇතිවෙන උපක්ලේශ මොනවද? ඊට පස්සේ ආස්වාසයට අවධානය යොමු කරන්නේ නැතුව ප්‍රාස්වාසයට අවධානය යොමු කරනවා, ප්‍රාස්වාසයට අවධානය යොමු කරන්නේ නැතුව ආස්වාසයට අවධානය යොමු කරනවා. මේ විදිහට ආනාපාන සති භාවනාව තුළ ආනාපාන සති සමාධිය නූපදින්න ඒ පුද්ගලයාට බලපාන උපක්ලේශ මොනවද කියලා බොහෝම අඩුම වාඩි වෙන ඉරියව්වේ ඉඳලා පద్මාසනෙන්ද වජ්‍රාසනෙන්ද එහෙමත් නැත්නම් සුඛාසනෙන්ද වාඩි වෙන්නේ. ඒක වාඩි වෙන්න පරිසරය හදාගන්නේ කොහොමද? ඉතින් මේ ඔක්කොම මුල ඉඳලා අපි ඔය ආනාපාන සතිය සම්බන්ධ අපි මීට පෙර දේශනා කරලා තියෙනවා. ඒ නිසා දැනටමත් ඒ පටිපාටියට එබඳු භාවනා ක්‍රම පුහුණු කරන විශාල පිරිසක් ලංකාවේ ලෝකයේ විවිධ තැන්වලත් සිටින බවත් අපි දන්නවා පින්වත්නි. එතකොට ඒ අය මේක පුහුණු කරමින් ඒ ආධ්‍යාත්මික ප්‍රවේශයේ කෙරෙහි කැපවන බවත් අපි දන්නවා. දැන් ඒ අය ගොඩාක් දෙනෙක් කියනවනේ පළවෙනි ධ්‍යානයේ කියන සබ තත්වයට යන්න බෑ කියලා. රූපාවචර පළවෙනි ධ්‍යානයට යන්න බෑ කියලා. එතකොට අපි කියන්නේ පළවෙනි පියවර විදියට අත්දකින්න එහෙම කාලයක් භාවනා කරන කෙනෙක් භාවනාවට වාඩි වෙලා මට රූපාවචර පළවෙනි ධ්‍යානෙන් විනාඩි 10ක් ඉන්න එහෙමත් නැත්නම් විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරලා වාඩි වෙන්න ඕන. එහෙම වාඩි වෙන්න ඕන. අනිත් එක තමයි මේ සමහර වෙලාවට හැමෝටම නෙමෙයි අර කියපු විවිධ නිමිති පේනවා. ආනාපාන සතිය තුළ නිමිති පේනවා. ආස්වාසය කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඉඳෙද්දී ප්‍රාස්වාසය කෙරෙහි සිහිය පිහිටුවාගෙන ඉඳෙද්දී අර කියුවා වගේ එක එක නිමිති විවිධ ආලෝක ඒ වගේ දේවල් පේනවා. ඒ වගේ දේවල් පේනකොටත් එයා අර හුස්ම රැල්ල කෙරෙහිම ආස්වාස ප්‍රාස්වාසයේ කෙරෙහිම Tamanගේ සිහිය පිහිටුවාගෙන ඉන්න ඕන. ඒ මොනවා පෙනුනත් ඒවා ගැන තැකීමක් කරන්න ඒවාට අමුතු වටිනාකම් දෙන්න යන්න එපා පින්වත්නි. මොන නිමිති පෙනුනත් ආනාපාන සතිය, ඒ කියන්නේ ආනාපාන සතිය නම් ආස්වාස ප්‍රාස්වාසයේ දෙහා බලාගෙනම ඉන්න. ඒ විදියට බලාගෙන ඉන්නකොටත් අර නිමිත්තම ප්‍රකට වෙවි පේනවා නම් එක එක නිමිති පේනවා. ඒ ඔක්කොම මේ බණවලදී කියන්න බෑ. ඉතින් මේ දේශනාවලට අනුව අපිට පැහැදිලි මේ බුද් භාගතුන් වහන්සේගේ ධර්මයෙන් අනුව බලනකොට පේනවා. ධර්මයෙන් තුලින් අත්දකින්නකොට අපි හැම කෙනෙකුටම තේරෙනවා භාවනාව ගැන හදාරද්දී විවිධ නිමිති පේනවා. එතකොට විවිධ නිමිති පේනකොට අර භාවනා කර්මස්ථානයේ තුලම වාසය කරන්න ඔබ ප්‍රවේශම් වෙන්න ඕන. ඒත් අර නිමිත්තම ප්‍රකට වෙවි ආලෝකයේ දිස්වෙවි පේනවා නම් ඒ නිමිත්තම වෙනදට වඩා ප්‍රභාස්වර විදියට මතුවෙවි පේනවා නම් වෙනදට වඩා නිමිත්තම ප්‍රකට වෙනවා නම් නිමිත්තම ප්‍රකටව පේනවා නම් ඒ නිමිත්ත දිහාවට අවධානය යොමු කරනවා.
දැන් මම මේ බොහොම පරිස්සමට මේක තේරෙන්න කියන්නේ දැන් විවිධ නිමිති පේන්න පුළුවන්. ඇත්තටම අර අපි මීට කලිනුත් කියලා තියෙනවානේ මේ භාවනාව කියන්නේ යටිහිතට යන්න පාවිච්චි කරන කිමිදුම් කට්ටලයක් වගේ කියලා. දැන් අපි ඔහේ නිකන් උඩු හිතේම ඔහේ ඉන්නවා. ඉතින් අවුරුදු 20ක් 30ක් නෙමෙයි මරණකම් භාවනා කළත් කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි දක්ෂ වෙන්න ඕන ක්‍රමානුකූලව යටිහිතට යන්න. දැන් උඩු හිතේ තමයි අතීත සංකාරයි අනාගත සංකාරයි හැම වෙලාවකම පැටලි ඉන්නේ. ඒක උඩු හිතේ ස්වභාවය. ඔය බටහිර මනෝවිද්‍යාවට අනුව කතා කළත් උඩුසිත සහ යටිසිත සම්බන්ධ කතා කරද්දී උඩුසිතේ මතකධාරිතාවේ යටිසිතේ මතකධාරිතාවේ උඩුසිතේ විශ්ලේෂණ ශක්තිය යටිසිතේ විශ්ලේෂණ ශක්තිය උන් තීරණය කරනවා. උන් විවිධ පරීක්ෂණ මගින්. නමුත් ඒවා අපිට මහාමුතු විස්මයජනක දේවල් නෙමෙයි. ඒකට හේතුව තමයි මේ භාග්‍යතුන් වහන්සේ අපට ඊට කලින් භාවනාව ගැන ප්‍රායෝගික අත්දැකීම් සහිතව අපට දේශනා කළා. ඒ දේශනාව තුලින් තමයි අපි මේ කාරණා මතු කරන්නේ. මේවා භාග්‍යතුන් වහන්සේගේ මූලික දේශනාවට අනුව එකට සැසඳිලා යන කාරණා. එතකොට අපි දැනගන්න ඕන භාවනාවෙන් වාඩි වුණාට පස්සේ ක්‍රමානුකූලව ටිකෙන් ටික අර යටිහිත පැත්තට යන්න අපි භාවනාව පාවිච්චි කරන්න ඕන. ඉතින් ඔය යටිහිතට අපිට යන්න බෑ එහෙම. අපි යටිහිතට යන්නේ ගැඹුරු නින්දෙදි විතරයි. ගැඹුරු නින්දෙදි අපි යටිහිතට යනවා. ඒ යටිහිතේදී තමයි අපිට හීන එහෙම පේන්නේ. ගැඹුරු නින්දේදී තමයි හීන පේන්නේ. හීන පේන්නේ යටිහිතත් එක්ක තමයි අපේ ඒ මොහොතේ අපේ ගනුදෙනුව තියෙන්නේ. ඒ වගේ දැන් ඇස් අරගෙන ඉද්දී ඒ කියන්නේ සිහිය තියෙද්දී සිහි කල්පනාවෙන් යටිහිතට යන්න බෑනේ. දැන් වතුර ඇතුළට යන්න බෑනේ මේ පියවි ස්වභාවයෙන්ම. එහෙම යනවා නම් එයා පාවිච්චි කරන්න ඕනේ ඒකට විකල්ප ක්‍රමනේ. විකල්ප ක්‍රමවලට යන්න ඕන. එතකොට එක විකල්ප ක්‍රමයක් තමයි මේ කිමිදුම් කට්ටලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ යාට පුළුවන් මේ කිමිදුම් කට්ටලයම පාවිච්චි කරලා ක්‍රමානුකූලව ගැඹුරට යන්න. අන්න ඒ වගේ යටිහිත කරා පිවිසෙන්න යටිහිතට යන්න තියෙන අවස්ථාව තමයි භාවනා කර්මස්ථානය කියලා කියන්නේ. ඒක හරියට කිමිදුම් කට්ටලයක් වගේ ගැඹුරු මුහුදට යන්න පාවිච්චි කරන දෙයක් වගේ. එතකොට යන වෙලාවෙත් විවිධ දේවල් අර උඩු හිතේ ඉඳලා යටි හිතට යනකොටත් එක දේවල් පේන්න පුළුවන්. ඔය එක මල් ගල් ඔය වගේ එකවා පේන්න පුළුවන්. අපි හිතන්නේවත් නැති අපේ ඔළුවේවත් නැති දේවල් පේන්න පුළුවන්. ඒවා එච්චර ගණන් ගන්න ඕන තත්ත්වයන් නෙමෙයි. නමුත් අර කර්මස්ථානෙම හිත එකඟ කරගෙන යනවා. ඉතින් යටි හිතට ගියාට පස්සේ බොහොම ශාන්තයි ප්‍රණීතයි හිත හරියට නිවිලා. ඉතින් මේ සංස්කාර හිතට ගලන්නෙත් නැහැ. අතීත සංකාරානුව හිත යන්නෙත් නැහැ. අනාගත සංකාරානුව හිත යන්නෙත් නැහැ. බොහොම ගැඹුරු තැනකට හිතපත් වෙනවා. ඉතින් ඒක Tamanට තේරෙනවා. ඒකටත් සමහර අයට ටිකක් ඔය තද නින්දකටත් යන්න පුළුවන්. එතකොට එයාලත් හිතනවා මං එහෙනම් අර යටි හිතේ ඉන්න ඇති එහෙම කියලා එහෙම හිතෙන්න පුළුවන්. නින්දෙදිත් එක ඒවා පේනවා. ඒ නිසා බොහොම සිහිනුවන උපදවාගෙන මේ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා යන එකයි වැදගත්ම කාරණේ. සිහිනුවන උපදවාගෙන මේ බඳු ආධ්‍යාත්මික වැඩපිළිවෙලකට අවතීර්ණී වෙන එක වැදගත්. දැන් අපි ඔය කිව්වේ දැන් භාවනාව පාවිච්චි කරන භාවනාවට හුරු වෙච්ච භාවනා කරන අයට අත්දකින්න වෙන තත්වයක් විදියට තියෙන්නේ දැන් ඔය නිමිත්ත පේනවා. නමුත් එතනත් එයා අර භාවනා කර්මස්ථානින් බැහැර වෙන්නේ ආස්වාසයටම හිත පිහිටවනවා ප්‍රාස්වාසයටම හිත පිහිටවනවා. නමුත් ඒ ආස්වාසයට ප්‍රාස්වාසයට යාගේ හිත හැම පිහිටවගෙන හිටියත් ඒ පිහිටවගෙන ඉන්න වෙලාවෙත් පින්වත්නි අර නිමිත්තම ප්‍රකට වෙලා පේනවා. වෙනදට වඩා දිස්නයක් දෙනවා නිමිත්ත. ආලෝකයේ විහිදි පේනවා. එතකොට අපි කරන්න ඕන දෙයක් අර මුලින් කියාපු කර්මස්ථානයේ කෙරේ හිත පිහිටවාගෙන හිටිය ස්වභාවය ඒ ස්වභාවයේ බැහැර වෙලා දැන් ආනාපානසති ආස්වාස ප්‍රාස්වාසයට හිත පිහිටවගෙන හිටියා නම් ඒකෙන් පොඩ්ඩක් අයින් වෙලා අර නිමිත්ත දිහා අවධානය යොමු කරනවා. නිමිත්ත පැත්තට අවධානය යොමු කරනවා. හොඳට නිමිත්ත දෙස බලනවා. ඒ නිමිත්ත කුඩා කරන්න පුළුවන්, ලොකු කරන්න පුළුවන්. එතකොට මේ හිතෙන් අදිෂ්ඨාන කරනකොට ඒ නිමිත්ත විශාල වෙලා පේනවා. උතුර පැත්තට යන විදියට අදිෂ්ඨාන කරනකොට උතුර පැත්තට යනවා. දකුණු පැත්තට යන්න කියනකොට ඒ විදියට අදිෂ්ඨාන කරනකොට දකුණු පැත්තට යනවා.
උසින් පේන්න කියලා ඒ පේන නිමිත්ත උසින් පේන්න කියලා හිතනකොට උසින් පේනවා. ඉතින් මේ පහළට එන්න කියනකොට පහළෙන් පේනවා. ඉතින් මේ විදිහට පේනවා පින්වත්නි. මේක මේ විදිහට නිමිත්ත මේකට කියන්නේ නිමිත්ත වශීකృత කරනවා කියලායි මේකට කියන්නේ. නිමිත්ත වශී භාවයටපත් කරනවා. ඉතින් මේ විදිහට අර නිමිත්තේ Tamanගේ අදිෂ්ඨාන චර්යාවලට අනුව නිමිත්තේ චර්යාවන් වෙනස් වෙනවා. ඒක හොඳට පේනවා. එතකොට මේ නිමිත්ත සිහි කරලා ඒ නිමිත්තම දැන් මේක මොකක්වත් භාවනාවක් කරන්න නැති කෙනෙකුටත් මොකක්වත්ම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දේශනාවක්වත් භාවනාව ගැනවත් අහලා නැති කෙනෙකුට. නමුත් මේ විදියට බලලා නිමිත්ත ඒ ශ්‍රාවකයාට පුළුවන් හදවතට ගන්න. ඒ පේන නිමිත්ත හදවතට ගන්න පුළුවන්. එතකොට හදවත තුල සම්පූර්ණයෙන් ප්‍රභාස්වර ගතියක් ඇති වෙලා ඒ හදවත තුල ඒ නිමිත්ත හේම නොපෙනී යන්නත් පුළුවන්. කරුවල වෙලා යන්නත් පුළුවන්. දැන් මේ ක්‍රමයේ කියන්නේ නිමිත්ත පෙනුනොත් විතරයි. ඒක අනේ අපි එහෙම එකක් දැකලත් නැහැ කවදාවත්. ඔය වගේ ඒක කිසි ගැටලුවක් නැහැ. මේක ඇතැම් එක එකනාගේ මනෝභාවයන් විවිධයිනේ. එක එක පුද්ගලයන්ගේ මනෝභාවයන් ඒකාකාරී නෑ. විවිධත්වයක් තියෙන්නේ. ඒතර ඒක පෙනෙන කෙනෙකුට තමයි මේ විදිහට. ඒක පෙනුනත් ගණන් ගන්න ඕනේ නෑ. එහෙම භාවනා කරන නමුත් අර නිමිත්තම ප්‍රකට වෙවි පේනවා නම් ඒ නිමිත්තම වශී භාවයටපත් කරගෙන හදවතට ගන්න පුළුවන්. එතකොට එහෙම ඒ නිමිත්ත මේ සම්පූර්ණයෙන් ඝන කරවලකටපත් වෙන්නත් පුළුවන්. ඒක එච්චර හිතන්න ඕනේ නෑ. එහෙම එකක් නොවුණා කියලා. ඔක එක ක්‍රමයක්. ඔය විදියට කරලත් ඕන නම් පළවෙනි අදිෂ්ඨාන කරලා පළවෙනි ධ්‍යානයේ තුල හිත පිහිටව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ තව අනිත් ක්‍රමයේ තමයි පින්වත්නි දැන් ආස්වාස ප්‍රාස්වාස කරනකොට දැන් ආනාපාන සතියෙන් ගැන මම කියන්නේ. හැබැයි මේක කුමන භාවනාවකදී වුණත් මේ අත්දැකීම් පර්යායන් විවිධාකාරයෙන් විස්තර කරගන්න පුළුවන්. මේක එක විදිහට කියන්න පුළුවන්. දැන් ආනාපාන සතිය කරගෙන යන ශ්‍රාවකයෙකුට ආනාපාන සතිය වඩන කෙනෙකුට පින්වත්නි එයා හොඳට ආස්වාස ප්‍රාස්වාසයේ දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට එයාට හොඳටම ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳි යනවා. හොඳට සංසිඳිලා යනවා. කයයි මනසයි හොඳටම සංසිඳෙනවා. ඒතකොට කයේ මනසේ පුදුමාකාර සැහැල්ලුවක් එයාට අත්දකින්න ලැබෙනවා. එතකොට ඒ හොඳට පස්සද්ධියක් ප්‍රීතියක් සුඛයක් හට ගන්නවා. නිකන් හුස්ම වැටෙන්නේ නැහැ වගේ කියලා උනත් තේරෙන්න පුළුවන් නැත්තේ නෑ. නමුත් එයාට එච්චරට සියුම් ආස්වාද ප්‍රාස්වාද. මොකද කයයි මනසයි හොඳටම මෙතන සංසිඳිලා තියෙන්නේ. කයයි මනසයි. ඒතර මේ හොඳටම සංසිඳිලා පවතින නිසා ඒ සංසිඳිච්ච ස්වභාවයේ මත මෙයාට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයාට එනම් ආස්වාස ප්‍රාස්වාස කෙරෙන්නේ නැවද්දෝ කියලා. ආස්වාස ප්‍රාස්වාස නොවන අවස්ථා ගැන අපි මීට කලින් ආනාපාන සතිය ගැන කියද්දි මතක් කරලා තියෙනවනේ. ඔබට මතක ඇති මේ දියේ ගිලුණාට පස්සේ සිහි විසර්ජ වුණාට පස්සේ හතරවෙනි ධ්‍යානයේ තුල ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. නිරෝධ සමාපත්තිය තුලත් ආස්වාස ප්‍රාස්වාසය නිරුද්ධයි. දැන් මේක මේ හතරවෙනි ධ්‍යාන මට්ටමක් නෙමෙයිනේ. දැන් මේ පළවෙනි ධ්‍යානෙවත් උපන්නේ නැති මට්ටමක් නෙමෙයි. ඒතකොට මේක මේ ප්‍රකට නෑ. හරියට හොඳට මේ මීටර් 200ක් 300ක් දුවපු මිනිස්සේ කාර් වේගෙන් ආස්වාස ප්‍රාස්වාස ගන්නවා. කයත් වෙහෙසිලා මනසත් වෙහෙසිලා නිසා ටිකක් වෙලා යනකොට වතුර ටිකක් එහෙම බීලා මොන හරි දෙයක් ඔය ප්‍රතිශක්තිකරණයට අදාළ විවිධාකාර දේවල් ඔය ග්ලූකෝස් වගේ දේවල් කාලා එහෙම ඉන්නකොට ටිකක් කාය සංසිඳෙනවා. අර උද්වේගකාරී ආස්වාස ප්‍රාස්වාස රැල්ල බොහොම සංසිඳී යනවා. දැන් මෙතන එහෙම නෙමෙයි. මෙතන හොද්දටම කයත් සංසිඳිලා හොද්දටම මනසත් සංසිඳිලා. ඒ නිසා ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳිලා යනවා. ඒක Tamanට මේ ආස්වාස ප්‍රාස්වාසයේ නොතේරෙන මට්ටමටම සංසිඳිලා යනවා. හැබැයි මෙතන ඉතින් පින්වත්නි දියුණුවකුත් නැහැ. සමහර අය කියනවනේ දියුණුවක් නැත්තේ. දැන් සමහර අය කියන කතාවක් තමයි මේ පළවෙනි ධ්‍යානෙ නෑනේ දෙවෙනි ධ්‍යානෙ නෑනේ එහෙම කියනවා. නමුත් අපි මේක දැනගන්න නම් ධ්‍යාන අංග තේරුම් ගන්න ඕන. ධ්‍යානයක තියෙනවා ධ්‍යාන අංග කියලා කොටසක්. ඒ ධ්‍යාන අංග දන්නේ නැතුව කොහොමද පළවෙනි ධ්‍යානෙට හිත යපත් කරගන්න විදිහ ගැන අදහසක් ගන්නෙ? ධ්‍යාන අංග තේරුම් ගන්න එපා පළවෙනියෙන්. ඒතකොට ධ්‍යාන අංග තේරුම් ගන්නේ නැතුව
ඉතින් පළවෙනි ධ්‍යානයේට රූපාවචර පළවෙනි ධ්‍යානයේට හිතපත් කරගන්නවා කියන එක ගැන අදහසක් ගන්න බෑ. ඒ නිසා ධ්‍යාන අංග තේරුම් ගන්න ඕන. ඇත්තටම පළවෙනි ධ්‍යානයේ තුලවත් පිහිටලා අපිට පුළුවන් වුණොත් අර විදර්ශනා පැත්ත කරන්න ඉතින් වේගෙන් දියුණුවක් හදාගන්න පුළුවන්. එහෙම නැතු මේ ධ්‍යාන පළවෙනි ධ්‍යානයේ දෙවෙනි ධ්‍යානයේ තුන්වෙනි ධ්‍යානයේ හතරවෙනි ධ්‍යානයේ අරූපාවචර ධ්‍යාන මේවා ඔක්කොම උපදව ගන්න ඕන කියලා එකකුත් නැහැ. ඒවා උපදව ගන්නට අද හැටියට මේ යන ක්‍රමයට අනුව ඉතින් ඔය කියන මේ කාර්යබහුල ජීවිතය අසොය කියන තරම් පහසු දෙයක්ුත් නෙමෙයි. මොකද ඒ වෙනුවෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් හදාගන්න අපිට කාල වේලාවකුත් නැහැනේ පින්වත්නි. දැන් අපි පළවෙනි එක තමයි ධ්‍යානයකට හිතපත් කරගන්න ධ්‍යාන අංග කියන්නේ මොනවද කියලා අපිට නුවණක් තියෙන්න ඕන පින්වත්නි. එතකොට ධ්‍යාන අංග දන්නේ නැත්තම් මේ වැඩේ කරන්න බෑ. මොනවද ධ්‍යාන අංග? දැන් පළවෙනි ධ්‍යානයේ ගමුකෝ විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා සහිතයි පඨම ධ්‍යානෙ. මොනවද? විතක්ක විචාර ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාවේ සහිතයි පළවෙනි ධ්‍යාන පළම ධ්‍යානය පඨම ධ්‍යාන. එතකොට මේ අංග ටික යා දැනගන්න ඕන. විතර්ක කියන්නේ මෙයයි, විචාර කියන්නේ මෙයයි, ප්‍රීතිය කියන්නේ මෙයයි, සුඛය කියන්නේ මෙයයි, ඒකාග්‍රතාවය කියන්නේ මෙයයි. මේ විදිහට එයා දැනගන්න ඕන. ඒ ටික දන්නේ නැතුව කොහොමද ඒක කරන්නේ? ඒ ටික දන්නේ නැතුව කරන්න බෑ. දැන් විතර්ක කියන්නේ මොනවද? විතර්ක කියලා කියන්නේ පින්වත්නි අරමුණ පැත්තට මේ විතර්ක ධ්‍යානී විතර්කයයි සාමාන්‍ය භාවිතයේ විතර්කය කියන්නේ දෙකක් පින්වත්නි. විතර්ක කියන එක හැම තැනටම එකම විදියට පාවිච්චි කරන්න එපා මේ ධර්ම. මේ සමහර ධර්ම එකම විදියට පාවිච්චි කරන්න ගිහින් ලොකු උබතෝ කෝටික ගැටලු ගොඩකට මුහුණ දෙන මිනිස්සු අපිට හම්බ වෙනවා. මෙතන විතක්ක විචාර පීතිසුඛ ඒකාග්‍රතාව සහිත පඨම ඥානං කියලා කියන්නේ මෙතන විතර්ක කියලා කියන්නේ අරමුණට හිත නැමුණු ගතිය. අර භාවනා කරන අරමුණ තියෙනවනේ දැන් ආනාපාන සතිය නම් ඒ අරමුණට හිත නැමිලා අරමුණට හිත බර වෙලා ඒකට කියනවා මොකද්ද? විතර්ක. එහෙනම් විතර්කය කියන්නේ මොකද්ද මෙතන? අරමුණට හිත නැවත අරමුණ තුලම හිත පවතිනවා කියන ස්වභාවය. එක විදිහට කියන්න පුළුවන්. දැන් මම තේරෙන ක්‍රමයකට කියන්නේ. තේරෙන්න කියන්නේ. ඊළඟට විචාර. විතක්ක විචාර. විචාර කියන්නේ මොකද්ද? විචාර කියලා කියන්නේ අර භාවනා කරන අරමුණ තුල හිත පැතිරෙන ගතිය. ඒ අරමුණ තුල හිත පැතිරිලා තියෙනවා. ආස්වාසයේ තුල සම්පූර්ණයෙන් ආස්වාස රැල්ල තුලම හිත පැතිරිලා. විසිවෙන්නේ නැහැ හිත. ඒ භාවනා කරන අරමුණ තුලම පින්වත්නි හිත පැතිරිලා. පැතිරිලා පවතිනවා. ඒකට කියනවා විචාර කියලා. එතකොට විතක්ක විචාර කියන්නේ ඔන්න ඕකටයි. දැන් අපිට පුළුවන් වෙන්න ඕන පින්වත්නි අදහසක් තියෙන්න ඕන භාවනා කරගෙන යද්දී විතර්කය කියලා කිව්වෙ මොකක්ද? එතකොට විතර්කය කියලා කිව්වේ අරමුණට හිත සම්පූර්ණයෙන්ම නැමුණු ගතියක් තියෙනවා අරමුණ පැත්තට. ඒ ගතියට විතක්ක කියලා කියනවා. එතකොට යා අදිෂ්ඨාන කරන්න ඕන භාවනාවේදී මට විතර්ක කියන පළවෙනි ධ්‍යාන අංගය තුල විනාඩි 10ක් ඉඳ ලැබේවා 15ක් ඉඳ ලැබේවා කියලා යා අදිෂ්ඨාන කරගන්න ඕන භාවනා කරද්දී. එතකොට යාට මේ භාවනාව තුල භාවනා අරමුණ තුලම නැවත නැවත අරමුණට නැමිලා ඉන්න අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ පින්වත්නි විචාර කියන එක ඒ භාවනා කරන කෙනෙකුට විචාර කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අරමුණ තුල හිත පැතිරිලා පවතිනවා. අරමුණ පුරාවටම හිත පැතිරිලා පවතිනවා. දැන් ආනාපාන සතිය නම් සම්පූර්ණයෙන් අරමුණ තුල හිත සම්පූර්ණ මේ ආස්වාසය තුල හිත පැතිරිලා ඒක Tamanට තේරෙනවා. සම්පූර්ණයෙන් හිත පැතිරිලා පවතිනවා. එතකොට හිත පැතිරිලා පවතින එකට අපි කියන්නේ මොකද්ද? විචාර. දැන් ආනාපාන සතිය නම් ඒ භාවනාවට ඒ විදිහට ගලප ගන්න. පැතිරිලා විහිදිලා පවතිනවා ආස්වාසය තුල. ඒක ඉතින් අර ගැඹුරු තැනකට හිතපත් වෙනවා කියනකොට ගැඹුරු තැනකටපත් වෙන එක තෝරන්න විදියක් නැහැ නේ. ඒක වචන වලින් විස්තර කරන්න බෑනේ. භාවනා කරන කෙනා ඒක දන්නවා. ගැඹුරු තැනකට මොකද්ද නිකන් ගැඹුරු තැනකට හිතපත් වෙනවා කියන එක යා දන්නවනේ. මේක තෝරන්න බෑ වචන වලින්. ඒ නිසා මේ දැන් හිත පැතිරිලා පවතිනවා කියන එක උනත් ඒක මේ වචන කෝෂයෙන් තෝරගන්න බෑ.
කරන කෙනා මේක තේරුම් ගන්න පුළුවන් කරන කෙනාට. අරමුණට හිත පැතිරිලා ආස්වාසය තුල හිත පැතිරිලා ප්‍රාස්වාසය තුල හිත පැතිරිලා පවතිනවා. ඒකට කියනවා විචාර කියලා. එතකොට යා දෙවණියට අදිෂ්ඨාන කරන්න ඕන මගේ හිත මේ විචාරය තුල පළවෙනි ධාන අංගයක් වෙච්ච විචාරය තුල මට විනාඩි 15ක් පවතින විනාඩි 15ක් වාසය කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරා. එතකොට හරියට විනාඩි 15ක් 20ක් හොඳට ආනාපාන සතිය ආස්වාස ප්‍රාස්වාස රැල්ල තුල හිත පැතිරිලා පවතිනවා. හොඳට හිත පැතිරිලා පවතිනවා. එතකොට මේ විදියට දෙක මේ දැන් මේ අවස්ථා ධානාංග දෙකක් දැන් මේ විදියට අත්දැක්කට පස්සේ යාට ඊළඟට පුළුවන් මේ විතක්ක ਵਿਚාර දෙකම මට පෙනේවා. විතක්ක ਵਿਚාර දෙකම මට පෙනේවා කියලා අදිෂ්ඨාන කරගන්න පුළුවන්. එතකොට ඒ ස්වභාව දෙකම තමන්ගේ හිත පවතිනවා. විනාඩි 15ක් විතර අදිෂ්ඨාන කරගන්න පුළුවන්. මෙන්න විනාඩි 15ක් මේ විතක්ක ਵਿਚාර දෙකම පෙනේවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. භාවනාව තුලදීම හිම අදිෂ්ඨාන කරන්න පුළුවන්. අදිෂ්ඨාන කරන අර ආනාපානසය එක කරගෙන යනවා. ඒතරේ කරගෙන යනකොට ඒ ස්වභාවය Tamanට ප්‍රකටව පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආස්වාසය තුලත් ඒ ලක්ෂණ දෙකම දකිනවා. ප්‍රාස්වාසය තුලත් ඒ ලක්ෂණ දෙකම දකිනවා. ඊළඟ එක මොකද්ද? දැන් මේ එක ධ්‍යානයක් ගැන මම මේ කියන්නේ. විතක්ක ਵਿਚාර ප්‍රීතිය. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිතයිනේ පළවෙනි ධ්‍යානෙ. ප්‍රීතිය ඊළඟට. දැන් මේ ප්‍රීතිය ගැන කියද්දී එතකොට එයාට අදිෂ්ඨාන කරන්න පුළුවන් මේ ප්‍රීතිය කියන එක ගැන. අපි ඔය පීති සම්බොජ්ජංගේ ගැන කියද්දී පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති ආදි වශයෙන් ඔය කලින් ආනාපාන සතිය ගැන කියද්දී අපි ප්‍රීතිය ගැන කියලා තිනවා. ඒවා අහලා තියෙනවා නම් හොඳයි. මේ වෙලාවේ ඒ ඔක්කොම කියන්න බෑ. මොකද මෙතන අපිට උවමනයි අනිමිත්ත චිත්ත සමාධිය ගැනත් අදහසක් කියන්න. ඒ නිසා මේවා උඟාක් විස්තර කරගනිද්දී පැය ගානක බොහොම මේ සාකච්ඡා මාර්ගයෙන් විස්තර විය යුතු දහම් කොටාස. ඊට පස්සේ පින්වත්නි දැන් මෙතන ප්‍රීතිය කියන එක ප්‍රීතිය කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම ප්‍රීතිය කියන එක දැනෙනවා භාවනාව තුළ. භාවනාවනේ බණහක් ධර්මයක් අහද්දී වුණත් ප්‍රීතිය ඇති වෙනවා. මේ ඇත්තටම පින්වත්නි ප්‍රීතිය ඉපදුන්නේ නැත්නම් බලෙන් හරි ප්‍රීතිය උපදවගෙන තමයි භාවනාවට වාඩි වෙන්න ඕනේ. ඒක උපදව ගන්න පුළුවන් අහපු පරණ බණක් හරි කමන්නේ සිහි කරලා හොද්දට තේරුණ දහම් කොටාසයක් සිහි කරලා කවදා හරි භාවනාවෙන් අත්දැකපු ප්‍රීතියක් ඒ මොහොතේ සිහි කරලා එහෙම වාඩි වුණාම අර ප්‍රීතිය පවත්ව ගන්න හරි පහසුයි. එතකොට ප්‍රීතිය ඊට පස්සේ මෙයාට පුළුවන් ඒ ප්‍රීතිය විනාඩි 15ක් විතර මගේ හිතේ පවතිවා. ප්‍රීතිය මට පෙනේවා. ප්‍රීතිය අත්දකින්න ලැබේවා කියලා විනාඩි 15ක් විනාඩි 10ක් විතර අදිෂ්ඨාන කරලා ඒ දිගටම භාවනා කරලා ප්‍රීතියත් හොඳට Tamanට ප්‍රීතිය දැනෙනවා. ඉතින් තමන්ටම දැනෙනවා. තමන්ට හොඳට දැනෙනවා. ඊට පස්සේ පුළුවන් එයාට අදිෂ්ඨාන කරන්න දැන් ප්‍රීතියක් දැනුනට පස්සේ විතර්කයත් විචාරයත් ප්‍රීතියත් තුනම මට විනාඩි 10ක් පෙනේවා. විනාඩි 15ක් පෙනේවා කියලා අදිෂ්ඨාන කරලා අර කර්මස්ථානෙම කරන යනවා. ආනාපාන සතිය නම් ඒකම කරගෙන යනවා. එතකොට මේ දැන් මේ විදිහට දැන් විතක්ක විචාර ප්‍රීතිය මේ තුනම තියෙනවා දැන්. මේ තුනම පළවෙනි ධ්‍යානෙට අයිති අංග. ඊට පස්සේ යාට පුළුවන් විතක්ක දැන් ඊට පස්සේ පුළුවන් ඊළඟ අංගය තමයි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සුඛය. සුඛය කියන්නේ කයට දැනෙන ස්වභාවය. අර ප්‍රීතිය හිතට දැනෙන. සුඛය කියන්නේ කයට දැනෙන්නේ පින්වත්නි. කය පුරා විහිදී ගිය ශාන්ත බවක්, ප්‍රණීත බවක්, හරිම මේ බොහොම ශාන්ත ස්වභාවයක් Tamanට දැනෙනවා. ඒක කයටයි දැනෙන්නේ පින්වත්නි. ඒතර සුඛය කියන එක මතක තියාගන්න කයටයි සම්බන්ධ. ඊට පස්සේ යාට ඒ විදිහටම අදිෂ්ඨාන කරන්න පුළුවන් මේ සුඛය කියන එකත් මට පෙනේවා විනාඩි 10ක් විනාඩි 15ක් පෙනේවා කියලා එහෙම අදිෂ්ඨාන කරන්න පුළුවන්. අදිෂ්ඨාන කරලා අර ආනාපාන සතියම අර සුපුරුදු පරිදිම කරගෙන යනවා. එතකොට එයාට විනාඩි 15ක් විතර සුඛයෙන්ම වාසය කරන්න පුළුවන්. ඊට පස්සේ එයා ඊළඟට කරන්න ඕන විතක්ක විචාර ප්‍රීති සුඛ කියන හතරම මට විනාඩි 10ක් 15ක් දැනේවා කියලා එහෙම අදිෂ්ඨාන කරනවා. මේ හතර බොහොම විදුලි වේගයෙන් Tamanට අත්දකින්න ලැබෙනවා. එතකොට ඊට පස්සේ යාට පුළුවන් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව දැන් හතරම අත්දකින්නවා. ඊට පස්සේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවය කියලා කියන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම පින්වත්නි ඒකාග්‍රතාවය අරමුණයි සිතයි පින්වත්නි වෙනසක් නෑ දැන් මෙතන. ඒකාග්‍රතාවය කියන්නේ ඒකයි.
අරමුණයි හිතයි නිකන් එකක් වගේ දැනෙන්නේ. දැන් භාවනා අරමුණ තියෙනවානේ. එකම ධර්මයක් වගේ. අරමුණ පළවෙනියෙන් ඇති වෙනවද? හිත පළවෙනියෙන් ඇති වෙනවද? මේ හිතත් හටගෙන නිරුද්ධ වෙනවනේ. ඔබ පංචස්කන්ධ විභාගය ගැන එහෙම අපේ දේශනාවදී දැනගන්න ඇතිනේ. ඒතකොට අරමුණ හිත සමගම ඇති වෙනවද? මේ අරමුණ පලින් ඇති වෙනවද? හිත කලින් ඇති වෙනවද? මේක හොයාගන්න බෑ. මේ දෙකම එක්ක ඇති වෙනව බවක් තේරෙනවා. අරමුණත් එතනම උපදිනවා, එතනම නිරුද්ධ වෙනවා. මේ හිතත් එතනම උපදිනවා, එතනම නිරුද්ධ වෙනවා. මේක හොඳට තේරෙනවා පින්වත්නි. ඇති වෙලා නැති වෙලා යනවා. මේ දෙකම ක්‍රියාත්මක වෙන විදිය එක විට දෙකම මේ අඤ්ඤමඤ්ඤව එකට ක්‍රියාත්මක වෙන විදිය Tamanට පේනවා. ඒක පේන්න අදිෂ්ඨාන කරගන්න ඕනේ. මට ඒකාග්‍රතාවය විනාඩි 10ක් පෙනේවා කියලා එහෙම අදිෂ්ඨාන කරන්න බෑ. එතකොට අරමුණයි හිතයි භාවනා කරන අරමුණයි හිතයි දෙකම එකටම හට ගන්නවා, එකටම නිරුද්ධ වෙනවා. මොකද මේවා හටගෙන නිරුද්ධ වෙනවනේ හිතත්. එතකොට මේකේ වෙනසක් නෑ. හොයන්න බෑ අරමුණ කලින් ඇති වෙනවද හිත කලින් ඇති වෙනවද කියලා එච්චරට හොයන්න බැරි තරම් සියුම් දැනීමක් පින්වත්. එකටම ක්‍රියාත්මක වෙන ස්වභාවයක් එයාට අත්දකින්න ලැබෙනවා. එයාට ඒක අත්දැක ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදියට අත්දැකලා එයාට පුළුවන් ආයෙ ඊට පස්සේ අදිෂ්ඨාන කරන්න විතර්කයත්, විචාරයත්, ප්‍රීතියත්, සුඛයත්, ඒකාග්‍රතාවයත් සහිත පළවෙනි ධ්‍යානෙන් මට විනාඩි 15ක් ඉන්න ලැබේවා. අන්න එතකොට ඔය ඔක්කොම දැනි හිත පවතින අන්න පළවෙනි ධ්‍යානෙ. ඕක තමයි පළවෙනි ධ්‍යානෙන් දකින්න කියලා කියන්නේ. එතකොට මේ පළවෙනි ධ්‍යානෙ දකිනවා ආස්වාස ප්‍රාස්වාසය රැල්ල තුලම ඒක මේ ඇති වෙන ආකාරය Tamanට දකින්න පුළුවන් පින්වත්නි. එතකොට මේ වෙලාවේ හිත ඇතුලේ සම්පූර්ණයෙන් නිසලව පවතින කිඳා බැහැපු පළවෙනි ධ්‍යානය සම්පූර්ණයෙන්ම ගැඹුරින් අත්දකින්න පුළුවන් මේ ලක්ෂණ සහිතව. මේ ලක්ෂණ සහිතව අත්දකින්න පුළුවන්. එතකොට මේ ලක්ෂණ සහිතව ඊට පස්සේ කලබල වෙන්න එපා දෙවෙනි ධ්‍යානයට යන්න. කලබල වෙන්න එපා. පළවෙනි ධ්‍යානය ඇති කරගෙන ඔන්න විදර්ශනා කරන්න පුළුවන්. ඒක එහෙම වුණොත් දැන් ඔක භාග්‍යවතුන් වහන්සේ ඔකට පාවිච්චි කරන උපමාව තමයි කන්දක එළදෙනක් ඉන්නවා කියනවා. ඒතර කන්දක උඩ එළදෙනක් ඉන්නවා. ඒ කන්ද උඩ ඉන්න එළදෙන පහළ ලස්සනට හොඳට නිල් පාටට තනකොළ හැදිලා තියෙනවා දකින්නවලු. බොහොම ලස්සනට නිල් පාටට තනකොළ හැදිලා තියෙනවා දකින්නවා කියනවා. ඒතර මේ තනකොළ වලට තියෙන කැමැත්ත නිසා මේ කිසිම පට්ටලයක් නැතුව කකුල් හතරම පට්ටලයක් නැතුව කකුල් දෙකෙන් ඉස්සරහට එකපාර පනින්න හදනවා කියනවා. එතකොට එකපාර ඒ සම්පූර්ණයෙන්ම මේ හරියට පිළිවෙලක් නැතුව පනින්න හැදීම නිසාම ඒ එළදෙන අමාරු වැටෙනවා කියනවා. අර නිල්ලට තියෙන තනකොළ කණ්ඩ තියෙන ආසාවට ඒ වගේ සමහර විට මේ හදිස්සි වුණොත් එහෙම දෙවෙනි ධ්‍යානයට යනකොට පළවෙනි ධ්‍යානයත් පිරිහිලා යන්න පුළුවන් කියනවා. අර එළදෙන අමාරුවේ වැටෙනවා වගේ. ඒ නිසා මේ කාලයක් මේක වඩනවා. ඉතින් කාලයක් පුහුණු කරනවා. මොකද අපේ හිත සංසාරයට බර වෙච්ච හිතක් නේ. ඒ නිසා මේ කාලයක් පුහුණු කරගන්න පුළුවන්. දැන් මම අද ඇත්තටම මම මේ පළවෙනි ධ්‍යානය ගැන කියන්න උත්සාහ කරපු දේශනාවකුත් නෙමෙයි. මට මේ අනිමිත්ත චිත්ත සමාධිය ගැනයි අද අපි දේශනාව කරන්න අපේ අදහස තිබුණේ. නමුත් අපිට කාලේ ඉවර වෙනවා. නමුත් අපි අනිමිත්ත චිත්ත සමාධිය ගැන යම් අදහසක් ඔබට කියන්න. මේ අනිමිත්ත චිත්ත සමාධිය ගැන ගොඩාක් දෙනෙක් අපෙන් අහනවා, විමසනවා. නමුත් අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම බොහොම ගැඹුරු අවස්ථාවක් පින්වත්නි. නමුත් අනිමිත්ත චිත්ත සමාධිය කියන්නේ නිවන නෙමෙයි. නිරෝධ සමාපත්තියත් නෙමෙයි. නමුත් මේ අනිමිත්ත චිත්ත සමාධිය බොහොම ශාන්ත ප්‍රණීත ආධ්‍යාත්මික අවස්ථාවක් විදියට භාගතුන් වහන්සේ අපිට පෙන්නවා. බුදුරජාණන් වහන්සේ අපට වදාලා. පින්වත්නි මේ චන්දරාගය සම්පූර්ණයෙන් ප්‍රහාණය කළොත් තමයි අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට සමතයත් අවශ්‍යයි, විදර්ශනාවත් අවශ්‍යයි. අර සමතයෙන් පළවෙනි ධ්‍යානෙ දිනු කරගෙන විදර්ශනාවෙන් මඟඵල දිනු කරගන්න අපි මේක පාවිච්චි කරන්න ඕනේ. නැත්තම් මේ ධ්‍යාන උපදවාගෙන ඉඳලා බඹලෝ යන්නයි වෙන්නේ. එහෙම නැතුව මේ ධ්‍යානයකට වඩා අපිට වැදගත් අවස්ථාවක් භාගතුන් වහන්සේ ධර්මයේ තුලින් අපිට පෙන්වා වදාලා. එතකොට සමතයයි විදර්ශනාවයි දෙකම කරන ශ්‍රාවකයා තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. පින්වත්නි මේ අනිමිත්ත චිත්ත චේතෝ විමුක්තිය කියලා අපි මේකට කතා කරන්නේ මේ සියලු සංස්කාරයන්ගේම නිමිති කල්පනා නොකොට හිත අනිමිත්ත ස්වභාවයට පත් වෙන එක හරිම ශාන්තයි, හරිම ප්‍රණීතයි. වර්තමානයේ අපි හැම කෙනෙක්ම අත්දකින්න අවශ්‍ය
අවස්ථාවක්. අනිමිත්ත චිත්ත සමාධිය කියලා කියන්නේ. එතකොට අපිට හැම වෙලාවකම හිතේ නිමිති වැටහෙනවා. බලන දේ අහන දේ නිමිති වශයෙන් අපිට වැටහෙනවා. දැන් මොකක් හරි අපි හිතමු දැක්ක කියලා. ඒ දැකපු දේ නිමිති වශයෙන් අපිට වැටහෙන්නේ නැද්ද? වැටහෙනවා. දැන් ගෙයක් දැක්කහම ඒක S2 පියාගත්තාම ඒ ගේ වැටහෙන්නේ නැද්ද? නිමිත්තක් විදියට වැටහෙනවා. දරුවා දැක්කට පස්සේ S2 පියාගෙන දරුවව ආයෙ සිහි කරන්න පුළුවන් නේද? සිහි කරන්න පුළුවන්. අන්න ඒකට තමයි නිමිති වශයෙන් වැටෙන. රූපයත් නිමිති වශයෙන් වැටහෙනවා. අහගත්ත ශබ්දයත් ආය නිස්කලංකව ආයෙත් ඒක ආවර්ජනය කරන්න පුළුවන් නිමිති වශයෙන් වැටහෙනවා. සටහන් වෙලා තියෙනවා මනසේ. ගඳ සුවඳත් නිමිති වශයෙන් වැටහිලා තියෙනවා. සිහි කරගන්න පුළුවන්. සියුම් තමයි සිහි කරගන්න පුළුවන්. රසයේ නිමිති වශයෙන් හිතේ වැටහිලා හිටලා තියෙනවා. ඒ හිටලා තියෙන නිසා ඒක පින්වත්නි නැවත සිහි කරගන්න පුළුවන්. එතකොට මේක තමයි නිමිති වශයෙන් මනසේ හිටලා නැවත සිහි කරගන්න පුළුවන් අවස්ථාව. නිමිත්ත කියන්නේ මෙන්න මේකටයි. බලන දේ අහන දේ ඕනනම් ඇස් පියාගෙන නැවත සිහි කරගන්න පුළුවන්. ඒක පින්වත්නි හිතේ සටහන් වෙලා තියෙනවා. අතීතයේත් එහෙමයි. අතීතයේ දේවලුත් නිමිති වශයෙන් හිතේ සටහන් වෙලා තියෙනවා. අනාගතයේ අපි මවාගත්ත දේවලුත් පින්වත්නි නිමිති වශයෙන් හිතේ සටහන් වෙලා තියෙනවා. ඒවා හිතේ වැටහෙන බවක් තියෙනවා. අන්න ඒකට කියනවා නිමිත්ත කියලා. ඒවා නැවත නැවත වැටහෙන ගතියක් තියෙනවා. ඒ වැටහෙන ගතියට කියනවා නිමිත්ත කියලා. නිමිති කියන්නේ අන්න ඒවටයි. භාග්‍යවතුන් වහන්සේ පවා වදාලා මහණෙනි ආනන්ද හාමුදුරන්ට ආනන්ද මේ අනිමිත්ත චේතෝ සමාධිය මගේ කායික විඩාව පවා සංසිඳවනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක උන්වහන්සේට බඩේ අමාරුවක් ඇති වෙලා බුදුරජාණන් වහන්සේ බඩේ අමාරුව ඇති වුණාට පස්සේ උදරාබාධය ඇති වුණාම උන්වහන්සේට හිතුණා කියන එදා පිරිනිවන් පාන්න ඕන කියලා. එච්චරට අධික වේදනාවක් සාමාන්‍ය කෙනෙකුට දරා ගන්න බැරි තරමේ වේදනාවක් භාග්‍යවතුන් වහන්සේට එදා ඇති වුණා කියනවා. ඉතින් ඒ වෙලාවෙම උන්වහන්සේ කල්පනා කළා මේ නෑ පිරිනිවන් පාන්න හොඳ නෑ. හේතුව ශ්‍රාවකයන්ට දන්වන්නේ නැතුව පිරිනිවන් පාන්නේ නෑ. ශ්‍රාවකයන්ට දන්වලා තමයි පිරිනිවන් පාන්නේ. ඒතකොට ශ්‍රාවකයන්ට දන්වන්නේ නැතුව පිරිනිවන් පාන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඇසිපිය ගහන මොහොතකින් අනිමිත්ත චිත්ත සමාධියට සමවදිනවා. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට එක තැනකදී මතක් කරන්නේ ආනන්ද මේ ප්‍රණීත අනිමිත්ත චිත්ත සමාධිය කායික විඩාව දුරු කරනවා. අනිමිත්ත චේතෝ සමාධිය කායික විඩාව සංසිඳවනවා. ඒක හරි ප්‍රණීතයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඒතර මේ බඳු මේක හැබැයි මේ නිරෝධ සමාපත්තියවත් එහෙම නැත්තම් මේ සම්පූර්ණයෙන්ම නිවනවත් ඒක නෙමෙයි මේක ලෞකික වශයෙන් ලබන්න පුළුවන් ඉහළම ආධ්‍යාත්මික ප්‍රවේශයක්. මේක මේ තුලම වාසය කරන ශ්‍රාවකයෙකුට ඕනනම් එතනම හිත විමුක්තියට පත් කරගන්නත් අවස්ථාව ලැබෙනවා. ඒ ක්‍රමයක් ඕනනම් අපට ධර්මයේ තුලින්ම මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ තුලින් පැහැදිලි කරන්නත් පුළුවන් ඕන. එතකොට මේක හරිම ප්‍රණීතයි මේ අනිමිත්ත චිත්ත සමාධිය කියන එක. එතකොට මේ සම්පූර්ණයෙන් පින්වත්නි නිමිති වශයෙන් වැටහෙන බවක් අපි අත්දකින ලෝකයේ තුල හැම වෙලාවකම පවතිනවා. මේ වගේ අනිමිත්ත චිත්ත සමාධිය කියන එක සමාධිය අනිමිත්ත චේතෝ සමාධියට සමවදින්න පුළුවන් ටිකක් සමාධිය දියුණු ප්‍රඥාව දියුණු කෙනෙකුටයි. නමුත් මේක අද කාලේ හැටියට බොහොම වැදගත් දෙයක්. මොකද මේ හරහාම විමුක්තිය ස්පර්ශ කරන්න පහසු ක්‍රම භාග්‍යවතුන් වහන්සේ අපට වදාලා. පින්වත්නි නිමිත්ත කියන්නේ මොකක්ද කියලා දැන් අපි දන්නවා. නිමිත්ත කියලා කියන්නේ සත්‍ය වශයෙන් පවතින දෙයක් නෙමෙයි. ඒක නාම ධර්මයක්. නිමිත්ත කියන්නේ නාම ධර්මයක්. නාම සංස්කාරයක් හැර නිමිත්ත තුල කිසිවක් නැහැ. දැකපු දේ මනසේ රඳව ගන්නවා. ඒක නිමිත්ත. ඒක ඇස් දෙක පියාන කල්පනා කරන්න පුළුවන්. ඒක සම්පූර්ණයෙන්ම නාම ධර්මයක්. සම්පූර්ණයෙන්ම නාම ධර්මයක් පින්වත්නි. එතකොට
මේක හිතින් අයින් කරගන්න පරයායක් භාග්‍යවතුන් වහන්සේ අපට මතක් කළා. සිතේ ඇතිවෙච්ච දෙයක් විනා මේකේ මේ සත්‍ය වශයෙන් පවතින මොකක්වත් නැහැ. නාම සංස්කාරයක් කියලා මුලින් දැනගන්න ඕනේ. මේ ඔක්කොම අත්දකින්න දේවල් මනසේ හිටලා තියෙනවා නම් මනසේ රැඳිලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන් නාම ධර්මයක්. එතකොට මේක නාම ධර්මයක් නම් මේ රූප නිමිත්ත ඇහෙන් රූපයක් දැක්කට පස්සේ රූප නිමිත්ත රූපයක් දැක්කහම උනත් දැන් තමන්ගේම රූපේ උනත් දැක්කහම මනසේ රැඳිලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම නාම ධර්මයක්. මේක මනසට වැටහිලා තියෙන නිමිත්ත නිසා. මේ නිමිති ස්වභාවය නිසා තමයි මනසට වැටහිලා තියෙන්නේ. එතකොට මේ නිමිති සටහන් නැති වුණාම ඔන්න බොහොම වැදගත් දෙයක්. නිමිති මම මේ බොහොම පරිස්සමින් කියන්නේ මේක කොහොම හරි තේරෙන මට්ටමට කියා ගන්න ඕන නිසා. මේක හරි තේරුම් කරන්නත් අමාරුයි. එතකොට සම්පූර්ණයෙන්ම නිමිති සටහන් පහළ නිමිති වශයෙන් සටහන් වුණාට පස්සේ සටහන් වෙලා තියෙනකොට ඒක සත්වයා විසින් මේ පුද්ගලයා විසින් උපාදානය කරගෙන පවතිනවා. ඒක යා උපාදානය කරගන්නවා. එයා ඒක උපාදානය කරගෙන අවිද්‍යාව නිසා මේක නාම ධර්මයක් කියලා එයාට තේරෙන්නේ නැති වුණාට පස්සේ මේ නිමිති ඇහෙන් දකින රූප කනෙන් අහන ශබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස අතීතේ අනාගතේ මේ අත්දකපු ලෝකයේ සියලු දේවල් නිමිති වශයෙන් සටහන් කරගෙන ඉන්නේ අපේ අවිද්‍යාව සහගත ක්‍රියාකාරකම් නිසා අවිද්‍යාව ක්‍රියාත්මක වෙන නිසා මේක හුදු නාම ධර්මයක් විතරයි මේක ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් කියලා දකින්න දක්ෂ නැතිකම නිසා. එතකොට මේ උපාදානයේ නිසා යාට සිතුවිලි ගලන්න පටන් ගන්නවා. අන්න කර්ම රැස් වෙනවා. මේ උපාදානයේ කියන ස්වභාවය නිසා එයාට නොයෙක් ආකාරයේ සිතුවිලි ගලන්න පටන් ගන්නවා. හිතට සිතුවිලි ගලනවා කියලා කියන්නේ ඔන්න උපාදානය වෙනවා. දැන් උදාහරණයක් විදිහට රුවන්වැලි සෑය ගමු. රුවන්වැලි සෑය හිතට දැක්කාම ඒක ඇස් දෙක පියාගෙන හිතට සිහි කරන්න බැරිද? දැන් පුළුවන් සිහි කරන්න. රුවන්වැලි සෑය දැකලා තියෙනවා නම් දැකපු දේ නැවත සිහි කරන්න පුළුවන්. ඒක හිතින් ඇල්ලුවොත් දැකපු තැන අපිට ඒක අතහැරලා දාන්න බැරි වුණොත් කුස්පින වුණත් මං කියන්නේ. දැකපු තැන අතහැරලා දාන්න අපිට බැරි වුණොත් පින්වත්නි එතන ඒක හිතින් ඇල්ලුවොත් රුවන්වැලි සෑය කියන එක හිතින් ඇල්ලුවොත් ඒ අල්ලගත්ත වෙලාවේ සිතින් සිතුවිලි ගලනවා. ඉතින් විවිධ සිතුවිලි ධර්මයන් ගලනවා. ඒතර මේ සිතුවිලි ධර්මයන් ගලනකොට ඒ සිතුවිලි ධර්මයන් නිසා ඒකට අපි කියනවා භවය කියලා. සිතුවිලි ධර්මයන් ගලනකොට පින්වත්නි සම්පූර්ණයෙන්ම එයා තුල කර්ම සකස් වෙනවා. කර්ම රැස් වෙනවා. නිරන්තරයෙන් එයාගේ හිත තුල කර්ම රැස් වෙනවා. සිතුවිලි ධර්ම ගලන්න ගියාට පස්සේ අර නිමිති වශයෙන් සම්පූර්ණයෙන් පහළ වෙච්ච දේවල් සත්‍යයට ඒකම උපාදානය වෙනවා. උපාදානය වෙන්නේ අවිද්‍යාව සහගත නිසා. මේකේ ඇත්ත කතාව දන්නේ නැති නිසා මේවා හුදු හැඟීම් නාම ධර්ම ටිකක් විතරයි. සත්‍ය වශයෙන් මේකේ මොකක්වත් නැහැ. මේ ඒ වෙලාවේ කල්පනා කරනකොට හිතේ උද්ගත වෙන හුදු නාම ධර්මයන් ටිකක් විතරයි. ඒ සිතුවිලි ඒ විදිහටම කල්පනා කරනකොට ඒ හිතේ ඒක උපාදානය වෙලා උපාදානය වුණොත් එතන සිතුවිලි ගාලනවා. අපිට කොහොමත් ඒවා උපාදානය වෙනවා. මොකද අපිට දැක්ක තැන අතාරින්න බෑ. ඒක රහතන් වහන්සේගේ ස්වභාවයනේ. පින්වත්නි උපාදානය ඉවත් කරලා සිතින් පින්වත්නි එතන උපාදානය ඉවත් වුණොත් එන සිතින් අල්ලා ගැනීමකුත් නැහැ. සිතින් අල්ල ගැනීමක් නැතුව ඉන්නවා නම් අන්න ඒකට කියනවා අනිමිත්ත චිත්ත සමාධි. ඔන්න දැන් මං එක කිව්වා. සිතින් අල්ල ගන්න නැතුව ඉන්නවා නම් අර උපාදානය වෙන්නේ නැතුව ඉන්නවනම් උපාදාන නිසා සංස්කාර සිතුවිලි ධර්මයන් හිතට ගලාගෙන ඉන්නේ නැත්තම් ඒකට කියනවා අනිමිත්ත චේතෝ සමාධිය කියලා. ඒකට කියන්නේ අනිමිත්ත චේතෝ සමාධිය කියලා. මේ විදියට පින්වත්නි සිතුවිලි ගලන විදිහ අපිට බලන්න පුළුවන් වුණොත් මේ සිතුවිලි ගැලීම දිහා අපිට බලාගෙන ඉන්න පුළුවන් වුණොත් අපිට ඒක තේරෙනවා භාවනාවෙන් ඒක තේරෙනවා මේක දුකක් විදියට. මේ සිතුවිලි ගලන එක දුකක්. සිතුවිලි හිතට ගලනවා නම් ඒක දුකක්. සංස්කාරයන් හිතට ගලනවා නම් ඒක දුකක්. සිතුවිලි ගලනවා කියන්නේ සංස්කාරනේ. සංස්කාර ගලනවා නම් ඒක දුකක්.
දුකත් දුකේ සමුදයත් අපිට ඒ සිතුවිලි ගැලීම තුළ දකින්න පුළුවන් වුණොත් අපිට පුළුවන් අනිමිත්ත චේතෝ සමාධියට සමවදින්න. එතකොට සිතින් ඒක උපාදානය වුණොත් උපාදානය කරගත්තොත් ඒක දුකක් විදියට දකින්න පුළුවන් වුණොත් ඒක දුකේ සමුදය දුකේ හට ගැනීම විදියට දකින්න පුළුවන් වුණොත් ඒ දැක්ම තුළම යාට පුළුවන් අනිමිත්ත චේතෝ සමාධියට හිතපත් කරගන්න. අපිට ඇසට පේන රූප උපාදානය වෙනවා. එතකොට ඒ කාරණේ මුල් කරගෙන යම් ඇලීමක් හිතේ ඇති වුණොත් විතරයි පින්වත්නි ඒ ඇලීම පදනම් කරගෙන උපාදානය වෙලා සිතුවිලි ගලන්න ගියොත් ඔන්න උපාදාන පත්‍ය භවෝ කියන ස්වභාවයට හිතපත් වෙනවා. අතහරින්න පුළුවන් වුණොත් එතන අනිමිත්ත චේතෝ සමාධියට හිතපත් කරගන්න පුළුවන්. නිමිති එතන වැටහෙන්නේ නැහැ. රූපේ තුලත්, ශබ්දයේ තුලත්, ගන්ධ සුවඳ රස මේ හැම දෙයකම ඔය විදියයි. ඊට පස්සේ රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේත් මේ විදියටම අපිට හිතින් බලන්න පුළුවන්. අතීත සංකාර, අනාගත සංකාර මේ විදියට නිමිති වශයෙන් සටහන් වෙලා තියෙන දේවල් වලයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියලා අපිට දකින්න පුළුවන්. මේක මනසට හරි විඩාවක්. මේ සිතුවිලි මේ නිමිති වැටහෙන එක මනසට හරිම විඩාවක්. මනසට බරක් වශයෙන් අපි දකින්න ඕන. මේ නිමිති වැටෙන එක මනසට බරක් වශයෙන් දකින්න ඕන. මේ වේදනාව හිතින් අල්ලගන්න එක, වේදනාව හිතට වැටහෙන එක, වේදනාව උපාදානීය වෙන එක, උපාදානීය නිසා කර්ම භවයේ රැස් වෙන එක, සිතුවිලි හිතට නොඑක් සිතුවිලි ධර්මයන් හිතට ගලාගෙන එන එක, මේවා හුදු නාම ධර්ම ටිකක්, මේවා මගේ හිතින් අල්ලගෙන ඉන්න එක දුකක් වශයෙන් අපි තේරුම් ගන්න ඕන. ඒ දුකක් වශයෙන් තේරුම් ගන්නකොට යාට අර චන්දරාගයේ පවත්වන අදහස එන්නේ නැහැ. අන්න එතන තමයි අනිමිත්ත චේතෝ සමාධියට සමවදින්න පුළුවන්. සුඛ වේදනාව තුලත්, දුක් වේදනාව තුලත්, මේ කුමන ආකාරයක වේදනාව තුල උනත් මේ වේදනාව හිතට වැටහෙන එකම, වේදනාව නැවත නැවත හිතට වැටහෙන එකම දුකක්. ඒවා හිතට වැටහින්නේම අවිද්‍යාව නිසා කියලා අපිට දකින්න පුළුවන්. ඒ දකින්නකොට පින්වත්නි, ඒ දැකීම තුළ යාට නිමිති සටහන් නැවත නැවත හිතේ රැඳෙන ගතිය ටික ටික කැඩි කැඩි යන්න පටන් ගන්නවා. එතකොට මේ උපාදානය වන නිමිති හිතින් අයින් කරලා අනිමිත්ත ස්වභාවයට හිතපත් කරගන්න යාට පුළුවන්. එතකොට ඒ තුලම යාගේ හිත හොඳට සමාධිගත වෙනවා. බොහොම ගැඹුරු සිතුවිලි හිතට ගලන්නේ නැති ස්වභාවයකට යාගේ හිත පත් කරගන්න පුළුවන්. අන්න ඒ පත් කර ගැනීම තුර අපි කියපුවා පළවෙනි ධ්‍යානාංග තියෙන්නේ. ඒ පළවෙනි ධ්‍යානාංග සහිතව බොහොම හිත නිසල වෙලා සිතුවිලි ධර්ම ගලන්නේ නැති ස්වභාවයකට හිත පත් කරගන්න පුළුවන්. එතකොට මේ ධ්‍යානයේ තුලදීම පින්වත්නි අපි ඉස්සරහට ඔබට පැහැදිලි කරන්නම්. අපිට දේශනාවට කාලය හමාර වෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී දේශනාවක් කරන්නම්. දැන් මේ අනිමිත්ත චිත්ත සමාධිය කියන එක පිළිබඳ බොහොම සරල කාරණයක් මේ කිව්වේ. ඉස්සරහට අපි ඔබට මතක් කරන්නම් මේ සියුම්ම සම්පූර්ණයෙන් මේ අරූපාවචර ධ්‍යාන මට්ටම් දක්වාම මේ අනිමිත්ත චිත්ත සමාධිය තුලින් හිත පවත්ව ගන්න විදිහ. හැබැයි මේක නිවන නෙමෙයි. නිරෝධ සමාපත්තියක් නෙමෙයි. අනිමිත්ත චේතෝ සමාධිය තුලින්ම එයාට නිමිති වැටහෙන්නෙම නැතුව පැය ගණන් භාවනාව තුල වාසය කරන්න පුළුවන්. ඒ භාවනාවෙන් වාසය කිරීම තුල එයා ඒ භාවනාවෙන් නැගිටිනකොටම අනේ මේකත් අනිත්‍යයි නේද? මේකත් වෙනස් වෙනවා, විපරිණාමයටපත් වුණා, අනිත්‍ය වුණා නේද? අර නිමිති වැටෙන්නේ නැතුව සිතුවිලි ධර්ම ගලන්නේ නැතුව තිබ්බ අවස්ථාව මොනතරම් ශාන්තද, ප්‍රණීතද, මధుරද, මනෝහරද, මොනතරම් ඒ සිතුවිලි ගලන්නේ නැති එක මගේ හිතට යහපතක්ද, මේකත් අනිත්‍යයි කියලා එයා දැක්කොත් එතනම පින්වත්නි යාට පුළුවන් තමන්ගේ හිත විමුක්තියටපත් කරගන්න. එතකොට මේකේ අපි තව බොහෝ කාරණා කියන්න තියෙනවා. නමුත් කාලය හමාර වෙන නිසා දේශනාව නිමා කරනවා.
කොමුණත් මේ ධ්‍යාන පළවෙනි ධ්‍යානය කියන ස්වභාවයට හිතපත් කරගන්න ඒ ධ්‍යානාංග ටික හරිය අද දේශනාවෙන් තේරුම් ගත් එක වටිනවා. ඉදිරි ධ්‍යාන සම්බන්ධවත් අපි විටින් විට අවස්ථාව ලැබෙන විදිහට බොහොම පරිස්සමට මතක් කරන්නම්. කලබල නොවි මේ විදිහට හිත පුහුණු කරගන්න දක්ෂ වෙන්න. මොකද මේව ප්‍රවේශයෙන් මතක් කරන්නේ මේ ඔක්කොම කියාගෙන යනකොට බොහොම සංයමයකින් මේ ටික කියන්න අවශ්‍යයි. හේතුව මේ ඔක්කොම කවලම් වෙලා විශාල මේ අවුලකට වියවුලකට හිතපත් වෙන්න පුළුවන්. මොකද මේවා එකක්වත් තේරෙන්නේ නැතුව. ඒ නිසා පුංචි දරුවෙකුට වගේ හිස අතගගා වගේ බොහොම සංයමයකින් මම මේ කාරණා කිව්වේ ඒකයි. අනිමිත්ත චිත්ත සමාධිය ගැනත් අදහස් ටිකක් කිව්වේ ඒකයි. හැම දිනෙකටම මේ දේශනාව උපකාරාර්ථයෙන් වැදගත් වේවා, අවබෝධය කරාම හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.